ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අප දැන් දවස් 4ක්ම දවස් 2ක්ම භාවනා කළා. සතර කමඨහන් භාවනාව අප මේ දවස් 2 ඇතුළතදී ප්‍රගුණ කළේ. මේ දවස් දෙකේදී අපි බුදුගුණ භාවනාවත්, පිළිකුල් භාවනාවත්, එසේම මරණ සති භාවනාවත් විදර්ශනාවට නගන්නේ කොහොමද කියන එක ගැන තරමක විස්තරයක් කළා. අද මෛත්‍රී භාවනාව විදර්ශනාවට නගන ආකාරය අපි ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්ව භාවනාවට පළමුවෙන්ම පැමිණ අය වෙනුවෙන් ඊතාසුභයෙන් කරුණු කීපයකුත් ප්‍රකාශ කරන්නට අදහස් කරනවා. මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවන ආකාරය මීට ප්‍රථමයෙන් මම මෙහිදී ප්‍රකාශ කරන්නේ. එම නිසා කවුරුත් ඒක සාවධානව අහන්න, ඒ අනුව කටයුතු කරන්න. මෙහෙම ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙනවා. මෙත්තා විහාරියෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමසුඛං. මෙත්තා විහාරියෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ, මේ බුද්ධ ශාසනයේ ප්‍රසාදයටපත් වූ මෙත්තා විහාරී මෛත්‍රී විහරණයේ වාසය කරන යෝගාවචරයා අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමන්සුඛං, සංඛාරූප සමන්සුඛං සියලුම සංස්කාරයන් සමනය කරන්නා වූ පරම ශාන්ත සුඛය, නිර්වාණ සුඛය අධිගච්ඡේ පදං සන්තංගේ ශාන්ත පදයේ සාක්ෂාත් කරනවා කියන එකයි අදහස. ඒකෙන් අදහස් වන්නේ මෛත්‍රී භාවනාව තුළින් කෙනෙකුට සමත වශයෙන් පමණක් නෙවෙයි, විදර්ශනා වශයෙන් බලාපොරොත්තු වන ඉහළම පරමාර්ථය වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට පුළුවන් කියන එක. මේ පිළිබඳව නොයෙක් තැන්වල නොයෙක් සූත්‍රවල විස්තර දැක්වෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවන ආකාර රාශියක් තිබෙන්නට පුළුවන්. අප මේ දැන් ප්‍රකාශ කරන්නට යන ක්‍රමය මේ පින්වත් අයට මා හිතන්නේ ලංකාවේ නෙවෙයි ලෝකේ කොතනකට ගියත් අහන්නට හෝ කියවන්නට ලැබෙවි කියලා. මේන් පසුව එදින් සමහර කෙනෙක් ඒක කියන්නට පුළුවන්. අද පළවෙනි අවස්ථාව මේ ප්‍රකාශ කරන්නට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍රයක් තියෙනවා, අට්ඨක නාගර සූත්‍රය කියලා. මේ අට්ඨක නාගර සූත්‍රයේ අඩංගු වන්නේ අංගුත්තර නිකායේ 11 වන නිපාතේ. ඒ වගේම මේ සූත්‍රයේ ආකාරයෙන්ම දක්වලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. කියන්නේ මජ්ක්‍ධිම නිකායේ, අංගුත්තර නිකායේ යන නිකාය දෙකේම මේ අට්ඨක නාග සූත්‍රය එලෙසින්ම දැක්වෙනවා. ඒ මෙසේ සඳහන් වෙනවා, පුණජපරං ගහපති බික්ඛු මෙත්තා සහගතේන චේසසා ඒකං දිසං පරිත්වා විහෙරති. නැවතත් මේ ශාසනීය යෝගාවචරයේ බික්ඛු කියන එක මා විස්තර කරන්නේ යෝගාවචරයේ කියලා. මෙත්තා සහගතේන චේසසා මෛත්‍රී සහගත චිතින් ඒකං දිසං පරිත්වා විහෙරති, එක් දිශාවකට පතුරවමින් වාසය කරනවා. ඒ කියන්නේ මෛත්‍රී සහගත සිත එක් දිශාවකට පතුරවනවා. උදාහරණයක් කිව්ව නැගිටින සිතාවේ සියලු සත්‍යෝ සුවපත්ත්වා 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 දිවසේ තථා දුතියං තථා තතියං තථා චතුත්ථින් තථා චතුත්තං. ඒ වගේම දෙවන දිශාවටත් හතරවන දිශාවටත් මෛත්‍රිය පතුරවනවා. මේවා කියනකොට පතුරවන්න ඕනේ මෛත්‍රිය ප්‍රායෝගික ධර්ම. පළම නැගෙනහිර දිශාවේ සියලු සත්‍යෝ සුවපත්ත්වා තථා දුතියං තථා තතියං තථා චතුත්තං. ඒ වගේම බටහිර දිශාවේ සියලු සත්‍යෝ සුවපත්ත්වා නැගෙනහිර බටහිර මෙන්ම උතුරු දිශාවේ සියලු සත්‍යෝ සුවපත්ත්වා දකුණු දිශාවේ සියලු සත්‍යෝ සුවපත්ත්වා. ඉති උද්ධමදෝ තිරියං සබ්බදී සබ්බත්තතා සබ්බවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහංගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. අර සිව් දිශාවට වගේම ඉති උද්ධං අදෝ ඉහළට ඉහළ ඉන්න සියලුම සත්වෝ සෝපත්ත්වා කියලා මෛත්‍රී සිත පතුරවනවා. අදෝ යටපැත්තේ සිටින සියලුම සත්වෝ සෝපත්ත්වා කියලා පතුරවනවා. ඉති උද්ධමදෝ තිරියං හරස් අතර තියෙන සියලුම සත්වෝ, ඒ වගේම සබ්බදී සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකම් මුළු විශ්වයේම සිටින සියලුම සත්‍යයන් අරගෙන
මෙත්තා සාගතේන චේතසා පරිත්වා විරති මෛත්‍රී සාගත සිත පතුරවමින් වාසය කරනවා. සීලෝම සත්‍යෝ සුපත් වෙත්වා යන චේතනාව යන හිතවිල්ල මේක පතුරවනකොට මේකෙන් උපරිම තත්ත්වයේ ධ්‍යාන මට්ටමකුයි මෙතන කියන්නේ විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවීරේන අභ්‍යාපජ්ජේන කියන වචන වලින් මහග්ගත කියන්නේ කාමාවචර තත්ත්වයේ ඉක්මවා ගිය තත්ත්වයක්. අර අපි සියලුම සත්‍යෝ සූපත්ත්වා ආදී වශයෙන් පළමුවෙන් දිසා වශයෙන් හෝ එසේ නැත්නම් පුද්ගල තත්ත්ව කොටස වශයෙන් හෝ කවර ආකාරයකින් හරි මෛත්‍රිය පතුරවනකොට අපේ සිත් තුළ ඇතිවන්නේ කාමාවචර කුසල් සිත්. මෙන්න මේ කාමාවචර කුසල් සිත් සියලු සත්‍යෝ සූපත්ත්වා ආදී වශයෙන් පතුරවන්න ඇති වූ ඒ සිත් මහග්ගත තත්ත්වයට පත්වන්නේ ධ්‍යාන සිතකට සිතපත් වුණාට පසුයි. මහග්ගත සිත් කියන එකෙන් මෙතන අදහස් කරන්නේ ධ්‍යාන සිත්. අන්නේ ධ්‍යාන සිතකට පත් වුණාට පසුව කරන ආකාරයයි මේ සූත්‍රයේ විස්තර කරන්නේ. මෛත්‍රිය විදර්ශනාවට නගන්නේ කොහොමද කියන එක විස්තර කිරීමට. අප ඊට පසුව ධ්‍යානයක් නැති ආකාර කෙනෙකුටවත් මෛත්‍රිය විදර්ශනාවට නගන ආකාරය ප්‍රකාශ කරනවා. ඊළඟට සඳහන් වෙනවා සෝ ඉති පටිසංචික්කති. එවැනි ඒ යෝගාවචරය ඒ ධ්‍යානලාභී යෝගාවචරය ඉති පටිසංචික්කති මෙසේ නුවණින් බලනවා නුවණින් විමසනවා නුවණින් සිතනවා. අයම්පිකෝ මෙත්තා චේතෝ විමුක්ති අභිසංකතා අභිසංචේතිතා. මේ මෛත්‍රී චේතෝ විමුක්තිය මේ මෙත්තා සහගත ධ්‍යානසිත අභිසංකතා අභිසංචේතිතා සංකත ධර්මයක් හේතුන් නිසා හටගත් ධර්මයක් අභිසංචේතිතා සිතින්ම නිර්මිත වූ සිතින්ම නිර්මාණය වූ සිත තුළම පවත්නා වූ ධර්මයක්. අපේ මානසිකාරය තුලින් අපේ සිත නැවත නැවතට අරමුණටපත් කිරීම තුළින් එවැනි හේතුන් නිසා ඒ හේතුන් තුළින් අප මේ ධ්‍යාන සිත උපදවා ගත්තේ කයි අபிසංකත කියන්නේ. අபிසංචේත සිත තුළම පවත්නා වූ ධර්මය සංචේතනා ධර්මයක්. එතකොට ඒ විදිහට එහෙම හිතනකොට සෝ ඉති පටිසංචික්කති අයම්කෝ මෙත්තා චේතෝ විමුක්ති අபிසංකත අபிසංචේතා යං කෝපන කිංචි අபிසංකතං අபிසංචේතිතං තද නිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. මෙවැනි අபிසංකත අபிසංචේතිත ධර්මයක් ඇතනම් මේ කියන්නේ සංකතෝ හේතෙන් හටගත්තා වූ සිත තුළ පහළවන්නා වූ සිතින් නිර්මිත කරගත්තා වූ ධර්මයක් ඇතනම් අන්න ඒ සියලුම ධර්ම තද නිච්ඡං අනිත්‍යයට යනවා නිරෝධ ධර්මං නිරුද්ධ වී යනවා. ඒ බව පජානාති දැනගන්නවා කියන්නේ මේක අනිත්‍යයි මේක නිරුද්ධයි කියලා හිතන එක නෙවෙයි. ඒ අනිත්‍යයට යෑම ප්‍රත්‍යක්ෂ වශයෙන් හද තුලින් දකිනවා. නිරෝධයට යෑම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හද තුලින් දකිනවා. සිතුවිලි මාත්‍රයක් නෙවෙයි, සංඥාවක් නෙවෙයි, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තුලින්. අන්න එවිට සෝතත්තටෝ ආසවානං කයං පාපුනාති. අන්න එවිට ඕ සියලුම ආශ්‍රයන් ශ්‍රේ කරලා රහත් භාවයේ ලැබෙනවා. නොචි ආසවානං කයං පාපුනාති. ආශ්‍රයන් ශ්‍රේ කිරීමට අපෝසත් වනවා නම් තේනේව ධම්ම රාගේන තාය ධම්ම නන්දියා පංචන්නං උරම් භාග්‍යාන සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා. ඒ ධම්ම රාගයෙන් මේ ධම්ම නන්දියෙම ඒ කියන්නේ එසේ මේ මෙත්තා චේතෝ විමුක්තිය අනිත්‍ය වශයෙන් නිරෝධ ධර්මයක් වශයෙන් දකින නුවණින්ම ආශ්‍රයන් සේ කිරීමට බැරි වුණා නම් පංචන්නං ඕරම් භාග්‍යාන සංයෝජනානම් පරික්ඛයා මේ ඕරම් භාගයේ සංයෝජන ධර්ම පහ නැති කරලා මේ ඒ කියන්නේ අනාගාමී තත්ත්වයට පත් වෙලා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායනාවති ධම්මා තස්මා ලෝකා සුද්ධා වාස ලෝකේක උපදිනවා නැවත මේ ලෝකෙට නොවන පරිදි. මේකයි එම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළ දේශනා පාඨය. එතකොට මේ අනුව යම් කෙනෙක් මෛත්‍රී සහගත ධ්‍යානසිතක් විදසුන් ඇසින් බැලීමට නම්
ඒ ධ්‍යාන සිතේ අනිත්‍යතාවය දකින්නට ඕන. ඒ අනිත්‍යයට යෑම තුළින්ම Nirodha අවබෝධ කරන්නට ඕන. අනිත්‍ය සහ Nirodha අතර ලොකු වෙනසක් තිබෙනවා. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වરૂපය. ඒ කියන්නේ අපි හිතමු නිමිනිමිපත් වන බල් ටිකක් වගේ. Nirodha කියන්නේ එහා තත්ත්වයක්. අර කලින් නිමිනිමිපත් වුණු බල් ටික අනිත්‍ය දර්ශනේ නම් අර ඉස්සල්ලාම නිමිච්ච බල් පත් වුණු බල් ටික නැවත පත්තු නොවීම නිවී ගියොත් අර නිවී ගිය දේශ බලවට පසුව ඒ බල් ටික නිවී ගිය ආකාරයේ පේනවා කිසිවක් නැති ආකාරයේ පේනවා. අන්න ඒ වගේ මේ අනිත්‍යයට යන සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන් නිරුද්ධ වී නිවී යන ආකාරය දැකීමයි නිරෝධ දර්ශනය කියන්නේ. මෙන්න මෙලෙසින් මෙත්තා චේතෝ විමුක්තිය අනිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒ තුලින් ඔහුට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන්. පසුගිය මාස 14 ඇතුළතදීම අප මේ කතාව එක් අයකට පමණයි ප්‍රකාශ කළේ, එක් අයක් පමණයි අත්දැක්කේ. ඔහුට අප කියපු ආකාරයෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වුණා. මෛත්‍රී ධානයේ සිට නැගිට විකසන තප්පරයක්වත් ගත වීමට ප්‍රථමයෙන් ඒ කියන්නේ මෛත්‍රී ධානයෙන් නැගිටි විකසන මේකත් අනිත්‍යයට ගියා, මේකත් අනාත්ම ධර්මයක් කියලා අවබෝධ කරගෙන සිහිපත් කරන්නට කියනකොට එයාට පුළුවන් වුණා සංස්කාර නිරෝධය අත්දකින්නට. ඉතින් මේ தත්ත්වය හැම කෙනාටම කරන්නට පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. එකක් ධානසිතක් තමා උපදවාගෙන සිටින්නට ඕන. අනිත් අතින් ඒ ප්‍රමාණවත් මදි. විදර්ශනා වශයෙන් තමාගේ මනස දියුණු වෙලා පවතින්න ඕනේ මේ தත්ත්වයෙන් නිවන සාක්ෂාත් කිරීමට නම්. එම නිසා ඒ தත්ත්වය නෙවෙයි අප විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ධානලාභී නොවන කවර යෝගාවචරයකට හරි මෛත්‍රී සහගත සිතක් තුළින් නිවන සාක්ෂාත් කර ගන්නට හැකිවන්නේ කොහොමද කියන එකයි අප දැන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒක හොඳින් අහන්න. අහන්න ගමන් ක්‍රියාත්මක කර අහන්න. අපි මෛත්‍රී පතරවලට දන්නවා අපේ හිතවත් සත්‍යෝ සුවපත්ත්වා, මෙදහත් සත්‍යෝ සුවපත්ත්වා, වෛරී සත්‍යෝ සුවපත්ත්වා, සියලු සත්‍යෝම සුවපත්ත්වා ආදී වශයෙන් මෛත්‍රී පතරවන බව. දැන් කල්පනා කරන්නට ඕන මේ ප්‍රිය සත්‍ය කියන ප්‍රිය භාවය කොහෙද පවතින්නේ? මෙදහත් සත්‍යෝ කියන මෙදහත් භාවය කොහෙද පවතින්නේ? වෛරී සත්‍යෝ කියන වෛරී ස්වરૂපය කාගාවද පවතින්නේ, කොහෙද පවතින්නේ කියන එක. අපට කෙනෙක් ඉතා ප්‍රිය වෙන්නට පුළුවන්. අප ප්‍රිය පුද්ගලයන් වශයෙන් මෛත්‍රී පතුරවන පුද්ගලයා අපට ඉතා ප්‍රිය වන්නට පුළුවන්. නමුත් තව කෙනෙකුට පරම වෛරක්කාරීක් වන්නටත් පුළුවන්. අප මෙදහස් සිතෙන් අපේ මධ්‍යම මෙදහස් සත්‍යෝ සෝපත්ත්වා කියලා අපි අදහස් කරන මෙදහස් සත්‍යෝ තව කෙනෙකුට ඊටාම ප්‍රිය පුද්ගලයෙක් වෙන්නටත් පුළුවන්, නැත්නම් වෛරී පුද්ගලයෙක් වෙන්නටත් පුළුවන්. අපි අතිශයින්ම වෛරී කරන පුද්ගලයන් තරහසිත ඇති කරගෙන සිටින පුද්ගලයන් තවත් කෙනෙකුට ඊටාමත්ම ප්‍රියශීලී පුද්ගලයන් වෙනවා. මේ තරහව මේ තත්ත්වය වෛරී ස්වභාවය, මෙදහස් ස්වභාවය, එහෙම නැත්නම් ප්‍රිය ස්වභාවය අපේ සිත තුළම පවත්නා චිත්ත මායාකාරී ධර්මයක් පමණයි. ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයන් තුදෙනා අපි හිතමු පළවෙනි පුද්ගලයා, දෙවෙනි පුද්ගලයා, තුන්වෙනි පුද්ගලයා කියන පළවෙනි එක්කිනා ප්‍රිය කෙනෙක්, මැදහත් කෙනා දෙවෙනි පුද්ගලයා, තුන්වෙනි එක්කිනා වෛරී පුද්ගලයා. මේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන පුද්ගලයන් තිදෙනාම සම්මුති වශයෙන් කතා කරනකොට පුද්ගලයන් වශයෙන් සමයි. අපේ සිතේ මේ ප්‍රියවාදී භාවය තියෙන්නේ. අපේ සිතේ එලෙසින්ම වෛරී ස්වභාවය හෝ මෙදහස් ස්වභාවය හෝ තියෙන්නේ. මේ தත්ත්වය දකින්නට ඕන අපේ සිතේ තියෙන මායාකාරී ස්වરૂපයක් විනා සත්‍ය වශයෙන් මේ අපි ප්‍රිය පුද්ගලයන් කිව්වාට ප්‍රිය පුද්ගලයෝ නැහැ. අප්‍රිය පුද්ගලයෝ කිව්වට අප්‍රිය පුද්ගලයෝත් නැහැ. මෙදහත් පුද්ගලයෝ කිව්වට මෙදහත් පුද්ගලයෝත් නැහැ. අපේ සිතේම තියෙන සංස්කාර ධර්මය, සිතේම තියෙන මායාකාරී ධර්මයක් කියන එක පළමුවෙන්ම අවබෝධ කරගන්නට ඕනේ. දැන් ඒක අවබෝධ වෙන්නට ඕනේ. ක්‍රියාත්මක කර බණ අහන්න.
එහෙම අවබෝධ වෙනකොට අපේ සිත් තුළින් ගිලිහි යන්නට ඕනේ අපේ ප්‍රියවාදී පුද්ගලයෝ, අපේ මැදහත් පුද්ගලයෝ, අපේ වෛරී කියන පුද්ගලයන්. ඒ කොටස් තුනම. මොකද එහෙම එකක් සත්‍ය වශයෙන් නැහැ. අපේ සිත තුළ පමණයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒක අයින් කරනවා. දැන් ලෝකයේ සියලුම සත්‍යෝ සුවපත්ත්වා මේ සියලුම සත්‍යයන්ට වෛරී මදහත් ප්‍රියවාදී කියන ભેද නැහැ. මොකද අපි ભેදේ අයින් කළා සිටින්. දැන් අපි මෛත්‍රිය පතුරවන සත්‍ය කොටස් දෙකක් තියෙනවා. සියලු සත්‍යෝ නාමයක් සහ රූපයක් තියෙන සත්‍යෝත් ඉන්නවා. රූපයක් නැතුව නාමය පමණක් පවතින සත්‍යෝත් ඉන්නවා. ඒ කියන්නේ කය නැති සිත පමණක් තියෙන බ්‍රහ්ම ලෝක තියෙනවා. කයයි සිතයි දෙකම මේ අපේ වගේ තියෙන සත්‍ය කොටසුත් ඉන්නවා. අපි පළමුවෙන් බලනවා කයයි සිතයි දෙකම තියෙන සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනකොට අපි කොයි කොටසටද මෛත්‍රිය පතුරවන්නේ? මෙහිදී ලෝක සමතාවයකට විශ්ව සමතාවයකට අපේ සිත පත් කරන්නටයි මේ යන්නේ. හොඳට කල්පනාවෙන් අහන්නට ඕන. අපි මේ රූප කොටස් අරගත්තොත් රූපී සත්‍යයන් තුල පවත්නා ඒ රූප කොටස් වල සත්‍යයක් තුල තියෙන ධාතු හයක්. ධාතුරෝ වයම් වික්ඛු පුරුෂෝ මේ සත්‍ය කියන්නේ මහන ධාතු හයක්. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ හතරයි, ආකාශ ධාතුවයි, විඥාන ධාතුවයි. ওই හය තමයි අපි මේ සත්‍යෝ කියලා අරගෙන කතා කරන්නේ. ඒ හයට තමයි අපි මේ මෛත්‍රිය පතුරවන්නට යන්නේ. පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට, ආකාශ ධාතුවට, විඥාන ධාතුවට මේ මෛත්‍රිය පතුරවන්නේ අපි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියලා. දැන් තරමක් දුරට අවබෝධය සිත තුළින් ඇතිවන්නට ඕනේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. සිදුවන්නේ ඉදිරියේදී සිදුවන්නට යන්නේ කියලා. දැන් මේ ධාතු අයෙන් අපි ගන්නමු පළමුවෙන්ම ආකාශ ධාතුව. ආකාශ කියන එකෙන් අදහස් කරන්නේ මේ ඈත දිස්සන නිල් පාට තියෙන එක නෙවෙයි. යම් දෙයක් අතර පවතින හිස් ස්වરૂපය. දැන් උදාහරණයක් මේ ශාලාවේ මේ කණු දෙකක් අතර කිසිවක් නැතිව තියෙන තත්ත්වයේ අහස. මේ බිත්ති අතර කිසිවක් නැති තත්ත්වයේ අහස. කිසිත් නැති ස්වરૂපය. අපේ ශරීරයේ මේ කන් ඇතුලේ සිදුරු අස්සේ කිසිත් නැහැ. නාසය අතරේ කිසිවක් නැහැ. කට ඇතුලේ මුව අතරේ කිසිවක් නැහැ. කුස අතරේ මෙවැනි ආකාශ ධාතුවක් තිබෙනවා. මේ කිසිත් නැති ස්වરૂපයට තමයි ආකාශ ධාතුව කියන්නේ. ඒ වගේම අපේ ඇඟ පුරාම දහඩිය ගලන රෝම කූප අතර ආකාශ ධාතුව තියෙනවා. මේ මුළු ශරීරයේම ආකාශ ධාතුව තියෙනවා. දැන් කල්පනා කරන්න පිරිමියෙකුගේ මේ නාස් සිදුරු අතරේ තියෙන ආකාශය, ගැහණියෙකුගේ නාස් සිදුරු අතරේ තියෙන ආකාශය අතර ගැහණු පිරිමි ભેදයක් තියෙනවද කියලා. මගේ තියෙන මේ කන් සිදුරු ඇත්තේ තියෙන ආකාශ ධාතුවත් අර බාහිර බල්ලෙකුගේ නැත්තම් පිටිසස් සතෙකුගේ කන් රාශියේ තියෙන ආකාශ ධාතුවත් අතර වෙනසක් තියෙනවා. හොඳට නුවණින් හිතලා බලන්න ඕන. ඒ වගේම මේ වගේම තමයි ලෝකේ යන්තා සත්‍යෝ සිටිනම් ඒ සියලුම සත්‍යයන් තුල පවත්නා වූ ආකාශ ධාතුව අතර කිසිම වෙනසක් නැහැ. මේ වෙනසක් නැති බව දැන් දකින්නට ඕන. විශේෂයෙන්ම මේ විදිහට භාවනා කරන්නට ඕනේ. කාමරාග පටිඝයේ අනුසය නැති කිරීම උත්සාහ කරන අය විසින් පූර්ණ කෘත්‍ය කරන විට මෛත්‍රී භාවනාව සිදු කරන විට ඒ අය විශේෂයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. එතකොට ඒ ආකාශ ධාතුව තුළ සත්‍යයක් සිටිනවද, ගැහණියක් සිටිනවද, තිරිසන් සතෙක් සිටිනවද, දෙවියෙක් බ්‍රහ්මෙක් කියලා ගන්නට කිසිවක් තියනවද? දැන් අපි මේ ආකාශ ධාතුව අරන් මේ ආකාශ ධාතුව සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා මෛත්‍රී පතුරවන්නේ. මොකක්ද මෙතන තියෙන විහිළුව කියලා දැන් ටිකක් තේරෙන්නට ඕන. ආකාශ ධාතුව බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙන් පවතින සියලුම සමයි. තමාගේ වගේ පිරිමින්ගේ වගේමයි, ගැහණුන්ගේ වගේමයි, පිරිමින්ගේ මිනිසුන්ගේ වගේමයි, සත්‍යයන්ගේ වගේම තමයි සේසු භූත කොටස්වල, දේව කොටස්වල, බ්‍රහ්ම කොටස්වල යම් කිසි රූපකයක් ඇති සත්‍යයක් ලෝකේ සිටිනම් මේ සියලුම සත්‍යයන්ගේ ශරීර තුල පවත්නා වූ ආකාශ ධාතුවත් මේ අපේ ඉදිරියෙන් දිස්සන කිසිත් නැති ආකාශ ධාතුවත් ආකාශ ධාතු වශයෙන් එකයි.
කිසිම වෙනසක් නැහැ. එතකොට මුළු විශ්වයේම සත්‍යෝ ආකාශ ධාතුව වශයෙන් සම කරන්නට ඕනේ දැන් සිතින්. මේ ආකාශ ධාතුවට මෛත්‍රී පැතිරෙනවායි කියන එකේ කිසිම තේරුමක් නැහැ. මා මේ ඉදිරියෙන් දිස්සන අහස දෙස බලලා අහස සුවපත් වේවා කියලා මම මෛත්‍රිය පතුරවනවා නම් අන්න ඒ වගේම තමයි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රිය පතුරවනකොට සිදුවන ක්‍රියාවලියක්. හිතන්නට එපා මේ මෛත්‍රී භාවනාව විකෘති කරන්නට යනවායි කියලා. අපි කරන්නට යන්නේ පරමාර්ථ ධර්මයන් ශේලා සම්මුතිය කඩලා පරමාර්ථයේ ඉක්මවා යන නිර්වාණ ධාතුව සාත් කරන්නට සම්මුතිය ඉක්මවා යාමට එම නිසා මේ தත්ත්වය දැන් අවබෝධ කරගන්නට ඕන. ආකාශ ධාතුව සත්‍යයේ පුද්ගලික වශයෙන් ගන්න නැහැ. මෛත්‍රී භාවනාව තුළින් අපි සත්‍යයන්ට සීල සත්‍ය සුවපත් වේවා කිව්වත් සීලුම සත්‍යංගේ ආකාශ ධාතුව වශයෙන් සමයි. මෙහි සත්‍යයේ පුද්ගලික නැති බව දැන් අවබෝධ වන්නට ඕන. දැන් අපි මෛත්‍රී පතරනවා සීලුම සත්‍ය සුවපත් වෙත්වා කියලා. සත්‍ය කියන්නේ ඥාවේ ධාතු හයක් අයින් එකක් තමයි අපි ගත්තේ ආකාශ ධාතුව. දැන් අපි ගමු වායෝ ධාතුව. අපේ ශරීරය තුල තියෙනවා වායෝ ධාතු කොටස් හයක්ද කොහෙද? අපි ආශ්වාස කරනවා, අපි ප්‍රාශ්වාස කරනවා. ඒදී ඇතිවන්නේ වායෝ ධාතුවක්. අපි ඒ වගේම මේ ඉක්කා පිට කරනවා, ඊළඟට කතා කරනවා, සිනහ වෙනවා. මේ අවස්ථාවවලදී උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් අපේ ශරීරය තුල තිබෙනවා. ඒ වගේම අපි මල මූත්‍ර පහ කරනකොට පහත බලා ගමන් කරන වායෝ ධාතුවක් තිබෙනවා. අපේ ආමාශය ඇතුලේ වායෝ ධාතුවක් තිබෙනවා. හිස්කුවර හැමතැනකම වායෝ ධාතුව තියෙනවා. ඒ වගේම බඩවැල් ඇතුලේ වායෝ ධාතුවක් තියෙනවා. අපි මේ අංගපසංග එහාට මෙහාට දිග හරිනකොටත් ඒ තුලත් වායෝ ධාතුවක් තිබෙනවා. මේ කොයි නමකින් කොයි ආකාරයෙන් වායෝ ධාතුවක් තිබුණත් ඒ සෑම එකම වායෝ ධාතුවක්මයි. එම නිසා අපි බෙදීම් වලට යන්නේ අපේ ශරීරය තුල තියෙන වායෝ ධාතුවට පමණක් දැන් අවධානය යොමු කරන්න. දැන් හිතන්න දැන් මම මෙතන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මගේ කය තුළ දැන් ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව තියෙනවා මේ පින්වත් අයත් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මගේ තියෙන මේ ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුවත් මේ පින්වත් අයගේ ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුවත් අතර ධාතු වශයෙන් බලනකොට වෙනසක් තියෙනවද? කිසිම වෙනසක් නැහැ. ගැහණියෙක් ආස්වාස කළත් මිනිහෙක් ආස්වාස කළත් ගැහණියෙකුගේ ශරීරය තුළ තියෙන වායෝ ධාතුවත් ඒ වගේම මිනිහෙකුගේ තියෙන වායෝ ධාතුවත් ධාතු වශයෙන් සමයි. කිසිම වෙනසක් නැහැ. දැන් කල්පනා කරන්න තිරිසන් සතෙකුත් ආස්වාස ප්‍රාස්වාස කරනවා. මේ තිරිසන් සත්ත්වයන්ගේ ශරීර තුලත් මේ කුලඟ මේ වායෝ ධාතුව පවතිනවා. ඒ වෙනසක් තියනවාද? ඒ වගේම තමයි භූත කොටස්, ඒ වගේම තමයි දේව කොටස්, ඒ වගේම තමයි බ්‍රහ්ම කොටස්. මේ සෑම කෙනෙක් ආස්වාස් ප්‍රාස්වාස කරනවා නම් මේ ආස්වාස් ප්‍රාස්වාස නොකරන කෙනෙක් හිටියත් මේ මුළු ශරීරයක් ඇති, කයක් ඇති සියලුම සත්ත්වයන්ගේ ශරීර තුල යම්කිසි වායෝ ධාතුවක් තියෙනවා නම් ඒ වායෝ ධාතුව අපි කාගේ සමයි බෙහෙදයක් අපට දක්නට නැහැ. ගැහැණු පිරිමි බෙහෙදයක් නැහැ, තිරිසන් මනුස්ස කියලා බෙහෙදයක් නැහැ, දේව බ්‍රහ්ම කියලා බෙහෙදයක් නැහැ, භූත යක්ෂ ප්‍රේත ආදී වශයෙන් බෙහෙද ඊ ගන්නට නැහැ. මේවා අපේ සිතින් හති කරගෙන තියෙන මුලාවන්, සිතේ මායාකාරී ස්වરૂපයන්. මේ මායාකාරී ස්වરૂපේ අයින් කරන්නටයි මේ විදිහට අපි නුවණින් බලන්නේ. එතකොට අපි සියලු සත්‍ය සුවපත් වෙත්වා කියලා මෛත්‍රී පතුරවනකොට අර කලින් කී වාසේ ආකාශ ධාතුව සුවපත් වේවා කියනවා නම් ඒක නිර්ර්ථක කතාවක් වනවා. ඒ වගේම මේ වායෝ ධාතුව මේ හුලම් පිටි කැරකෙනවා, මේ ෆෑන් කැරකෙනකොට හුලඟ තියෙන අනේ මේ හුලඟ සුවපත් වේවා කියලා අපි නැවත නැවත සිහිපත් කරනවා. වගේම තමයි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියන එක. වායෝ ධාතු වශයෙන් සියලුම සත්‍යෝ දැන් සම වශයෙන් පෙනෙන්නට ඕන. මුළු විශ්වයේම ආකාශ ධාතුව තියෙනවා. අපේ ශරීරයේ පුරා රෝම කූපයක් ගානෙත් ආකාශ ධාතුව තියෙනවා. මේ ආකාශ ධාතුව වායෝ ධාතුවෙන් පිරීලා තියෙනවා. සියලු සත්‍ය සෝපත් වේවා කියනකොට අපට දැන් පෙනෙන්නට ඕනේ ආකාශ ධාතුවත් වායෝ ධාතුවත් තමයි මේ සත්‍යයන්ගේ කොටස් දෙකක් වශයෙන් දිස් වෙන්නේ කියලා. දැන් අපි බලමු
ආපෝ ගතියට වතුර ගතියට. දැන් උදාහරණයකට අපේ ඇඟෙන් දහඩිය ගලනවා. පිරිමියෙකුගේ දහඩියත් ගැහණියෙකුගේ දහඩියත් අතර වෙනසක් තියනවාද? අපේ පිරිමියෙකුගේ ඇඟෙත් මෝත්‍රා තියනවා, ගැහණියෙකුගේ ඇඟෙත් මෝත්‍රා තියනවා, වෙනසක් තියනවාද? පිරිමියෙකුගේ ඇඟේ ලේ ධාතුව ලේ තියෙනවා, ගැහණියෙකුගේ ඇඟෙත් ලේ තියෙනවා. ඒ ලේ වල වෙනසක් තියනවාද? ඔය B positive B negative කියන ඒවා නෙමෙයි මම කතා කරන්නේ, ධාතු වශයෙන් කරන කතාවක්. මේ අපේ තුල තියෙන හෙළවල වෙනසක්, සෙම්වල වෙනසක්, සුටුවල වෙනසක්, සැරවල වෙනසක්, මේ ආදී අපේ ශරීරයේ තුල තියෙන ආපෝ ධාතු කොටස් අතරත් මේ ගැහණියෙකුගේ සහ පිරිමියෙකුගේ මෙන්න සත්‍යයෙකුගේ තියෙන මේ ආපෝ ධාතු කොටස් අතරත් වෙනසක් තියනවාද කියලා කල්පනා කරලා බලන්න. අර හරක්කේම කෑම වමාර කනකොට කට අයිනින් සෙම වැටෙනවා. ඒ සෙමයි අපේ සෙමයි අරන් බලපුවාම ඇත්ත වශයෙන්ම සෙම වශයෙන් එකයි. වායු ආපෝ ධාතුව වශයෙන් එකයි. මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව යම්සේද බාහිර වශයෙන් තියෙන වූ වතුර කොටසුත් ඒ වගේම ආපෝ ධාතුව වශයෙන් සමයි. අපේ මූත්‍රාවල, ස්කෙලවල, සෙම්වල, සොටුවල, සැරවල, ලේවල, දහඩියවල මේ ආදී නොයේ ධම්මේ කොටස් වල ඇති ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව වශයෙන් සමවන්නට ඕන. සම වශයෙන් දකින්නට ඕන. මේ තමාගේ මෙන්න බාහිර යම්තාක් සත්ව කොටස් ඇතනම් ඒ සියලුම සත්ව කොටස් වල පවත්නා වූ ආපෝ ධාතුව දැන් එකයි සම තත්ත්වයෙන් පවතින එකම ධර්මයක් බව වැටහෙන්නට ඕන. සියලු සත්‍යෝ සුපත්ත්වා අපි ජලයක් දෙස බලාගෙන, දිතක් දෙස බලාගෙන, වතුරක් දෙස බලාගෙන මේ වතුර සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා අපි මෙනෙහි කරනවා. අන්න එලෙසින්ම සියලුම සත්‍යෝ සුවපත් වෙත්තා, සුවපත් වෙත්තා කියලා මෙසේ මෙනෙහි කරගෙන යන්නේ අර කලින් කියපු ආකාශ ධාතුවටද, එහෙම නැත්නම් පසුව කියපු වායෝ ධාතුවටද, එහෙම නැත්නම් මේ දැන් කතා කළ ආපෝ ධාතුවටද? මේවාට මෛත්‍රී පැතිරවීම විහිළුවක් නේද? අපි මේ බලන්නේ සම්මුතිය ඉක්මවා යෑමට, පරමාර්ථ වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට. එබැවින් හිතන්නට එපා මෛත්‍රී භාවනාව මේ අනිත් පැත්තට පෙරලන්නට යනවා, මේ බොරු බණ දේශනා කරනයි කියලා. විකෘති බණ. එම නිසා මේවා ක්‍රියාත්මක කරලා බලන්න. දැන් ටිකක් ඉතින් මේගොල්ලන්ට මේවා එනකොට ඉවසීම පුරුදු කරන්නට ඕන. පරිබෝධ කර ධර්ම, ගලා යන ධර්මයේ අතරමඟ නතර වෙනවා. කරන්න දෙයක් නෑ. හොඳයි, දැන් අපි මෛත්‍රී පතුරවන්නේ ආකාශ ධාතුවටත් නෙවෙයි, ආපෝ ධාතුවටත් නෙවෙයි, වායෝ ධාතුවටත් නෙවෙයි. ඒවට මෛත්‍රී පතුරවනවා කිව්වට සත්‍යෝ කියලා, සීල සත්‍යෝ කිව්වට මේ කොටස් වල සත්වයන් නැති බව පේන්නට ඕන. මුළු විශ්වයේ යන්තා සත්ත්ව කොටස් සිටිනම් ඒ සීලවම සත්ත්ව කොටස් වල රූපවල මේ ආපෝ ධාතයේ, වායෝ ධාතයේ, ආපෝ ධාතයේ සත්වයන් කියලා ගන්නට කිසි දෙයක් නැහැ. ගැහෙනු පිරිමි කියලා ගන්නට දෙයක් නැහැ. ධාතු මාත්‍රයි සියලුම සත්වෝ මෙලෙස ධාතු වශයෙන් සමයි කියලා සම තත්ත්වයට දැන්පත් කර ගන්නට ඕනේ සිතින්ම. දැන් අපි බහිමු තේජෝ ධාතුවට. රස්නේට අප්තේජෝ කියන එකට රස්නේ සීතල දෙකම ගැනෙනවා. ඒක සමානාත්මක වචනයක්. එබැවින් රස්නේ කිව්වත් සීතල කිව්වත් දෙකම තේජෝ ධාතුව. දැන් අපි අර උණ කටුවක් බල තියලා කටේ දිවාසි බැලුවොත් එහෙම ෆැරන්හයිට් අංශක 98.4ට මගේ උෂ්ණත්වය පවතිනවා. උණ නැති නිසා. මේ අනිත් කෙනෙකුගේ කටට ඒ උණ කට්ටක් තිබ්බොත් 98.4ට නිවේද නගින්නේ, එයින් එහාට යනවා දුන්න නැත්තම්. මගේ උෂ්ණත්වයත් මේ ශරීරයේ තියෙන මේ ගැහන් කෙනෙකුගේ හෝ පිරිමි කෙනෙකුගේ උෂ්ණත්වයත් අතර ඒ අණු බැලුවොත් වෙනසක් තියනවාද? හිතන්න දැන් මේ අවුව දැකිනකොට අපිට රස්නයක් දැනෙනවා. මේ රස්නේ සත්‍යෝ ඉන්නවද, පුද්ගලයෝ ඉන්නවද? නැත්තම් ආත්ම තියනවද? අපේ ශරීරයේ මේ වගේම උෂ්ණත්වයක් තියෙනවා. මේ උෂ්ණත්වයේ විවිධාකාරයි.
සමහර විට අපේ යටිපතුල් දනවා. මගේ යටිපතුල් දැවිල්ලත් ගැහණියෙකුගේ මිනිහෙකුගේ යටිපතුල් දැවිල්ලත් අතර තේජෝ ධාතු වශයෙන් ගැහණු පිළිමි බෙහෙදයක් දක්නට නැහැ. සමහර විට අප සමහර විට නෙවෙයි බොහෝ තම විටම අපි ගන්න ලබන ආහාර දිරවනවා. මගේ ආහාර ජීර්ණ පන්තිය වැඩ කරන විදිහටමයි මේ සෑම කෙනෙකුත් වැඩ කරන්නේ. ඒ වගේම තමයි අර ත්‍රිසං සත්‍යංගේ ජීර්ණ පන්තිය වැඩ කරන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඒක සිදුවන්නේ තේජෝ ධාතුව තුළින්. ආහාර දිරවන තේජෝ ධාතුව තුළින්. මේ ආහාර දිරවන තේජෝ ධාතුව કોઈ සත්‍යයේ සමයි වෙනසක් දක්නට නැහැ. අර වගේම අත්පා දෙවිලි ආදී වශයෙන් ඇති කරන තේජෝ ධාතුවක් තියෙනවා නම් ඒක සෑම සත්‍යයකගේම සමයි වෙනසක් දක්නට නැහැ. අපේ සාමාන්‍ය වශයෙන් අර මා කලින් කී පරිදි අංශක 98.4ට ෆැරන්හයිට් වශයෙන් කතා කරන විට ඇති උෂ්ණත්වය කාගේ සමයි ඉරාපත් වන්නේ තේජෝ ධාතුවකින්. මිනිස්සෙක් දිරාපත් වන ආකාරයටමයි ගැහණියෙක් දිරාපත් වන්නේ. ඒ විදිහටමයි ත්‍රිසං සත්ත්වයේ දිරාපත් වන්නේ. බාහිර වශයෙන් තියෙන තේජෝ ධාතුවත් අපේ ශරීරය ඇතුළේ තියෙන තේජෝ ධාතුවත් තේජෝ ධාතුව වශයෙන් සමයි කිසිම වෙනසක් නැහැ. ඒ වගේම තමයි තමාගේ ශරීරය තුළ තියෙන තේජෝ ධාතුවත් බාහිර සියලුම සත්ත්ව කොටස් වල තියෙන තේජෝ ධාතුවත් තේජෝ ධාතුව වශයෙන් සමයි. අපේ සියලු සත්වෝ සෝපත්ත්වා කියන එක හරියට මේ අපට දැන් ළඟට වැටි ඇති අවුවේ ඇති රස්නේ දෙස බලලා අනේ මේ රස්නේ සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා කියන කතාව වැනි විහිළුවක්. සියලු සත්වෝ කියලා අපි කතා කළාට මේ තේජෝ ධාතුව තුල කිසිම සත්වයක් ආත්මයක් ගන්නට නැහැ. තේජෝ ධාතුව තුල කිසිම ભેදයක් දක්නට නැහැ. අඩු වැඩි වීම තිබෙන්නට පුළුවන්. ඒ ධාතු වශයෙන් කිසිම ભેදයක් නැහැ. මුළු විශ්වයේ යන්තා රූප ඇති සත්‍යයන් සිටිනම් මේ සියලුම සත්‍යයන්ගේ තේජෝ ධාතුව වශයෙන් සමයි. කිසිම වෙනසක් නැහැ. මේකේ සත්‍යයේ පුද්ගලයෙක් දක්නට නැති බව දැන් පෙනෙන්න ඕන. අපේ ඇඟේ තියෙන තේජෝ ධාතුව අරගෙන මේ මමය මේ මගේ කියලා කෑ ගහලා අප කිව්වත් මේ තේජෝ ධාතුවේ පවතින ධර්මයක්. අපේ තියෙන ආකාශ ධාතුව කවදාවත් මම කියලා මගේ කියලා කිසිවෙක් දන්නේ නැතුව ඇති. අපේ තියෙන ඇඟ ඇතුලේ තියෙන පුලම් බාහිර උලන්සේම කිසි කෙනෙක් මේ සත්‍ය පුද්ගලයෙක් කියලා නුවණ තියෙන කෙනෙක් ගන්නේ නැහැ. අපේ ඇඟ ඇතුලේ තියෙන වතුර කොටස් ඊටසින්ම මමය මගේ ආත්මයක් සත්‍යයක් කියලා ගන්නේ නැහැ ප්‍රඥා අසක් ඇති කෙනෙක්. දැන් මේ අයගේ ප්‍රඥා අස පහළවන්නට ඕන. ඥානෙ උපදින්නට ඕනේ. ඒ තුලින් මේ කියන ධර්මය අවබෝධ වන්නට ඕන. දැන් ඔන්න සියලු සත්‍යයන්ගේ ධාතු කොටස් වලින් අපි ධාතු 4ක් බැලුවා. දැන් තිය බලමු පඨවි ධාතුව. අපේ ශරීරයේ වැඩිපුර මේ ලුකුවට පේන්නේ පඨවි ධාතුව. ඇත්ත වශයෙන්ම අනිත් ධාතු කොටසුත් තිබෙනවා. අපි වැඩිපුර ඇලුම් කරන්නේ පඨවි ධාතුවෙන් හැදිලා තියෙන මේ නිර්මිත වෙලා තියෙන මේ ශරීරය ආපෝ ධාතයෙන් උපමට්ටම් කරලා තේජෝ ධාතයෙන් උණුසුම් කරලා වායු ධාතයෙන් පුම්බලා තියෙන නිසා. එහෙම නැත්නම් ওই ධාතු කොටස් අතර වෙන්කොලොත් එහෙම අපේ ශරීරවල ඇලුම් කරන්නට දෙයක් නැහැ. දැන් පඨවි ධාතුටයි අපේ අවධානය. පඨවි කියන්නේ පස් ගතිය. නැත්නම් තද ගතිය, මුද්දු ගතිය, ඒ ලක්ෂණේ. දැන් මේ ශරීරයේ තියෙන පඨවි ගතිය අපි හිතමු දැන් මගේ අංගයේ තියෙන නියපොත්තක් මම අර නියපොතු කපන එක අරගෙන සූරනවා. පිටි බවටපත් වෙනවා. ඒක තමයි පඨවි ගතිය. ඒ පිටි බවටපත්. මේ අයගේ කෙනෙකුගේ නියපොත්තක් කරන් සීරුවොත් මගේ පඨවි ගතියත් මේ අයගේ පඨවි ගතියත් අතර වෙනසක් තියෙනවද? අපේ ඇඟේ තියෙනවා මේ ඇටකටු. මේ ඇටකටු අපි කුඩු කරනවා. අපි හිතමුකෝ මේ කුරහන් ගලක දාලා අම්පරනවා වගේ අම්පරුවා කියලා නැත්නම් මැෂින් එකකින් කුඩු කළා කියලා. ඔන්න පිටි භාවයටපත් වුණා. පඨවි ධාතුවටපත් වුණා. දැන් මේ අය ක්‍රියාත්මක කරන්න ඕන හිත ඇතුලින් මේවා කියනකොට. ඇඟේ ඇතුලේ ඇටකටු මෙන්න කුඩු කරනවා මෙන්න පිටි වෙනවා ඒවා දකින්නට ඕන. මේ කුයි සත්‍යයේ ඇටකටු අරගෙන කුඩු කළත් මේ පඨවි ධාතුවයි අපිට වැඩිපුර දක්නට ලැබෙන්නේ. ත්‍රිසං සත්‍යයේ අපි හිතමු හරක්කෙකුගේ ඇටකටු වලයි අපේ ඇටකටු වලයි වෙනසක් දකින්නට පුළුවන්.
ඇටකටු වශයෙන් බලපුවම කිසිම වෙනසක් දකින්නට නෑ. අපේ ශරීරය තුල මස් තියෙනවා. හරකුගේ මසුයි අපේ මසුයි අතර මට නම් වෙනසක් දක්නට නෑ. අපේ ශරීරවල තුල තියෙන පඨවි ධාතුව වගේම තමයි තමාගේ පඨවි ඇඟේ තුල තියෙන පඨවි ධාතුව වගේම තමයි බාහිර සත්‍යංගේ තියෙන පඨවි ධාතුව. ධාතු වශයෙන් සමයි. ජීවයක් ඇති සත්‍යයේ පඨවි ධාතුව වගේමයි ජීවයක් නැති අජීවී වස්තුන් වල පවත්නා වූ පඨවි ධාතුවක්. මිනිසුන්ගේ ගැහැණුන්ගේ කියලා බෙහෙද නැහැ ධාතු වල. තිරිසන් සත්තුන්ගේ යක්ෂයන්ගේ භූතයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන් ආදී වශයෙන් කිසිම බෙහෙදයක් මේ ධාතු වල නැහැ. ධාතු පාඩුවේ පවතිනවා අපේ මුලාවට අපේ නොදත්කමට මේ ධාතු කොටස් වලට විවිධාකාර විදීන් දාගෙන විවිධාකාරයෙන් අපි විවහාර කරගෙන විවිධ වශයෙන් අපි මේ සත්ත්ව කොටස් බෙදමින් යන්නේ. තිරිසන් සත්ත්වෝ සෝපත් වේවා, මිනිස්යෝ සෝපත් වේවා, දෙවියෝ සෝපත් වේවා, බ්‍රහ්මයෝ සෝපත් වේවා. දැන් සියලු සත්වෝ සෝපත් වෙත්වා. මේ සියලුම සත්වෝ සෝපත් වෙත්වා කියන්නේ මේ කණුවක දිස්සන පටවි ගතියට නැත්නම් මේ ගඩොලක දිස්සන පටවි ගතිය දෙස බලාගෙන අනේ ගඩොල ඔබ සෝපත් වේවා, සෝපත් වේවා, සෝපත් වේවා කියන එක හා සමානමයි. එතකොට මුළු විශ්වයේ පුරාම සියලුම සත්‍යයන් අරමුණු කරමින් මෛත්‍රිය පතුරවනවා කියන්නේ මේ ධාතු පහෙන් කවරනම් කොටසකටද කියලා දැන් මනවින් හිතින් බලන්නට ඕන. මා මෛත්‍රිය පතුරවන්නේ ආකාශ ධාතුවටද මේ සත්‍යයන් තුළ පවත්න? එහෙම නැත්නම් මා මෛත්‍රිය පතුරවන්නේ හුලඟටද? එහෙම නැත්නම් මේ සත්‍යයන් තුළ පවත්නා වූ වායෝ ධාතුවටද මා මෛත්‍රිය පතුරවන්නේ? එහෙම නැත්නම් මේ ආපෝ ගතිය වතුර ගතියටද මෛත්‍රිය පතුරවන්නේ? එහෙම නැත්නම් මේ කියපු පඨවි ගතියටද මෛත්‍රිය පතුරවන්නේ? මේ පඨවි ආපෝ තීජෝ වායෝ ආකාශ කියන ධාතු වල කිසිම වෙනසක් මට දක්නට ලැබෙනවද? ලෝකේ යම්තා සත්‍යයන් සිටිනම් මේ සියලුම සත්‍යෝ ඒ සියලුම සත්‍යන්ගේ රූප තියෙනම් ඒ රූප කොට මේ ධාතු පහට වැටෙනවා. මේ ධාතු පහට අනුකූලව සම වෙනවා. දැන් මුළු විශ්වයේම පවත්නා වූ සියලුම සත්‍යංගේ රූපස්කන්ධ සම තත්ත්වයෙන් දකින්නට පුළුවන් වන්නට ඕන. තමාගේ මෙන්න බාහිර ලෝකයක්. එතකොට අපේ මෛත්‍රී පතුරවන්නේ මේ ධාතු කොටස් පහට නෙවෙයි. ඒ ධාතු කොටස් පහට සියලු සත්‍යෝ කියලා මෛත්‍රී පැතුරුවට අපේ තුල තිබුණේ මුලාවක්. අපි කලේ මුලාවන ධර්මයක් ඇති කර ගැනීම. මේ මුලාව දැන් අවබෝධ විය යුතුයි. දැන් අපි බලන්නේ විඥාන ස්කන්ධයට. ධාතු පහක් ගියාම විඥාන කාය අනිත් එකනේ. චද්ධාතුරෝ අයම් බික්ඛු පුරුෂෝ මේ ධාතු හයක් මේ මිනිස්යා සත්‍යය කියන්නේ. ඒකෙන් පහක් මේ අපි වෙන්කලේ පහේම සත්‍යයක් අපිට දැන් දකින්නට නැති බව පෙනෙන්නට ඕන. දැන් ගන්නේ විඥාන ධාතුව. විඥාන ධාතුව කියන්නේ මෙතන අර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරටමයි. එකකට නෙවෙයි. විඥාන ස්කන්ධයට පමණක් නෙවෙයි. මෙහිදී විඥාන ධාතුව කියලා කතා කරන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරටමයි. දැන් අපි බලමු අපි මෛත්‍රී පතුරවන්නේ සංඥාවටද කියලා. දැන් මම මෙතන දකින රූපයක් දකිනවා. අපි උදාහරණයක් හිතමු මගේ අතේ තියෙන මේ ලේන්සුව දැක්කා කියලා. ලේන්සුව දකිනකොට ලේන්සුව කියලා සංඥාවක් මට ආවා. මෙතන ඉන්න කාන්තාවක් මේක දකිනවා ලේන්සුව කියන සංඥාවක් ඇති කරගන්නවා. තවත් පුරුෂයෙකුත් මේක දකිනවා ලේන්සුව කියන සංඥාවක් ඇති කරගන්නවා. මගේ ඒ ලේන්සුව කියා ඇති කරගත් සංඥාවත් අනිත් අය ඇති කරගත් සංඥාවත් අතර කිසිම වෙනසක් තියනවද? කිසිම වෙනසක් නැහැ. යම් කිසි දෙවියෙක් මේක දැකලා ලේන්සුව කියලා සංඥාවක් ඇති කරගත්තා නම් බ්‍රහ්මෙක් හරි කවර සත්‍යෙක් හරි සංඥාව ඇති කරගත්තා නම් සංඥාව වශයෙන් සමයි. කිසිම වෙනසක් නැහැ. අපි හිතන්න දැන් කටට ලුණු ටිකක් හරි සීනි ටිකක් ගත්තයි කියලා. මම සීනි ටිකක් ගත්තාම මට දැනෙන රස සීනි රස නම් මේ ගැහැණු කෙනෙක් ගත්තට පස්සේ ඒක තිත්ත රසක් වන්නේ නැහැ.
පිරිමි කෙනෙක් ගත්තයි කියලා ඒක වෙන රස භාවයට පත්වන්නේ නැහැ. ත්‍රිසං සතෙකුට දුන්නයි කියලා ඒක වෙනස් රස භාවයට පත්වන්නේ නැහැ. ඒ ආකාශය හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න ස්වરૂපය කාගේ සමයි. අපි වේදනාවල් හඳුනා ගන්නවා. මේක දුකක්ය, මේක සැපක්ය, මේක මඳහත් වේදනාවක් කියලා. මා ඒසේ හඳුනා ගැනීමත් මේ පින්වත් අය හඳුනා ගැනීමත් බාහිර සත්වෝ එලෙසින් හඳුනා ගැනීමත් හඳුනා ගැනීම වශයෙන් එක සමානයි. ත්‍රිසං සත්‍යොත් හඳුනා ගන්නවා නොඑක් දේවල්. ඉව කියන්නේ බොහෝ වෙලාවට හඳුනා ගැනීමට මේ සියලුම හඳුනා ගැනීම, රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගන්ධවල, රසවල, කයට දැනෙන දේවල්, සිතට දැනෙන අරමුණු මේ ආදී දේවල් හඳුනා ගැනීම වශයෙන් බලනකොට සියල්ලම සමයි. අපේ සියලුම සත්‍යෝ සෝපත් වෙත්වා කියලා මෛත්‍රී පතුරවනකොට අපි හිතමුකෝ අපේ ඒ කියන පුද්ගලයාගේ මේ රූප හඳුනා ගැනීම සුවපත් වේවා, ශබ්ද හඳුනා ගැනීම සුවපත් වේවා, රස හඳුනා ගැනීම, පොට්ටබ්බ හඳුනා ගැනීම, ධර්ම හඳුනා ගැනීම සුවපත් වේවා කියලා හිතුවොත් ඒක සාර්ථක දෙයක්ද? ඒක හරි වැඩක් ඇති දෙයක්ද? මගේ සංඥාවෙන් මගේ සංඥාව වගේම ත්‍රිසන්දත සත්‍යංගේ දිව්‍යවරුන්ගේ බ්‍රහ්මාදී අනිකුත් සත්ව කොටස් වල සංඥාව සමයි එකලෙසින්ම හඳුනා ගැනීමක් ඇති වෙනවා. මේ සංඥාව ඇති වෙනවා, ඇති වෙච්ච ගමන් නැති වී යනවා, අනිත්‍යයට යන ධර්ම. මේ සංඥාව සුවපත් වේවා කියලා අපි සුවපත් මෛත්‍රී සිත පතුරවනකොටම අර අපි මෛත්‍රී සිත පතුරවලා ඉවර වෙන්නටත් ඉස්සෙල්ලා ඒ සංඥාවත් නිරුද්ධ වෙලා යනවා. මොකකටද අපි මෛත්‍රිය පතුරවන්නේ? මේක හොඳට අවබෝධ කරගන්න. මේ දැන් ගැඹුරු කාරණා වලට බහින්න යන්නේ. දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු අතරට මෛත්‍රී පතුරවනකොට ඊ සත්‍යයක් දක්නට නොලැබෙන බව. දැන් අපි මේ කතා කළේ මේ ඊතර විඥාන ස්කන්ධයේ තියෙන සංඥා ස්කන්ධයට මෛත්‍රී පතුරවන්නට අපට බැරි බව. ඒක නිර්ර්ථක ක්‍රියාවක් බව. කලින් කියපු ධාතු කොටස් 6ම ආකාශ ධාතු හැර අනිත් කොටස් 4ම මේ වහාම ඇතිවිලා වහාම නැති වෙන ධර්ම. අප අර සංඥාව වගේමයි. අපේ පීවියට ඒක පේන්නේ. දැන් මේ මොහොතේ පවතින පඨවි ධාතුව ඊළඟ මොහොත වෙනකොට නැහැ. ආපෝ ධාතුවත් එහෙමයි, තේජෝ ධාතුවත් එහෙමයි, වායෝ ධාතුවත් එහෙමයි. වෙනස් රූපයකට අනිත්‍ය තත්යකටපත් වෙනවා. අපි දැන් සත්ත්ව කොටස් අරගෙන සියලුම සත්‍ය සුවපත් වෙත්තා කියන මෛත්‍රිය පතරවනකොට අපි මෛත්‍රිය පැතිරිය ධාතු කොටස් 4ට නම් පඨවි ආපෝ තේජෝ වායුට නම් අපි මෛත්‍රී සිත පතරවලා ඉවර වෙනකොටම ඒ මෛත්‍රිය පිට ලක් වෙච්ච ධාතු කොටස් එතනම නිරුද්ධ වෙලා කොමකටද මෛත්‍රිය පතරවන්නේ? මෛත්‍රිය පතරවන්න කුමක් ඉතුරු වෙනවද? මේ හිස් බව පෙනෙන්නට ඕනේ. මේ අපේ තියෙන නිර්ර්ථක ස්වરૂපය, මේ ශූන්‍ය දර්ශනයට සිත යොමු කිරීමට අපි මේ ගමන් කටයුතු කරන්නේ. එතකොට ධාතු වශයෙන් බැලුවත් ලෝක සත්‍ය සමයි, සංඥා වශයෙන් බැලුවත් ලෝක සත්‍ය සමයි. කිසිම වෙනසක් දක්නට නැහැ. තමාගේ සංඥාව මෙන්න බාහිර ලෝක සත්‍යයේ සංඥාවත් එක හා සමාන බැවින්. එතකොට මේ සංඥාව ඇති වෙනවා, පවතිනවා, මොහොතකින්ම නැති වී යනවා. මේ සංඥාවට අපි මෛත්‍රී පතුරවනවා කියන එක විහිළුවක්. මෛත්‍රියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියලා සියලු සත්‍යෝ කියන්නේ අපේ සිත තුළම තියෙන සංඥාවක්. ඒකත් ඇතිවෙච්ච ගමන්ම නැති වෙන අර මුළු විශ්වයේම තමන්ගේ සංඥාවත් එක්ක ඔක්කොම සංඥා ස්කන්ධ කඩාගෙන හැලෙන හැටි දැන් පෙනෙනවා නම් බොහෝමත්ම හොඳයි. හැම සංඥාවක්ම ගිලිහි කැඩි ඇද හැලෙනවා. නිරුද්ධ වෙවි සේවෙවි යනවා. සංඥාව දැන් කතා කළා ඇති. අපි බලමු විඥාන ස්කන්ධය ගැන. මයි ශබ්ද ඇහෙනකොට මේ පින්වත් අයට ශබ්ද දැනගන්න සිතක් පහළ වෙනවා. ගැහෙනු අයට වගේම තමයි පිරිමයාටත් ඒක වෙනසක් නැහැ. ගඳ සුවඳ දැනගන්න සිත් පහළ වෙනවා නාසය තුලින්. ඒකේ ගැහෙනු පිරිමි බෙහෙදයක් සත්පුද්ගල බෙහෙදයක් නැහැ. රස දැනෙනකොට දිවට ඒකත් අපේ දැනෙනවා. යුවා විඥානය කියලා පොත්වල කියන්නේ.
ඇහැට රූප දැනෙනකම ඒක අපි හඳුනා ගන්න සිත් පහළ වෙනවා. කයට පොට්ටබ්බයන් වැදුනහම යම් කිදයක් ස්පර්ශ වුණාම ඒක අපි හඳුනා ගන්නවා. ඒක ගැන සිතක් පහළ වෙනවා. මනසිනුත් නොඑක් දේවල් අරමුණු වෙනකොට මනසට ඒකත් අපි හඳුනා ගන්නවා. මේවට තමයි විඥාන කියන්නේ. මේ සිතුවිලි ඇති වෙන එකට. මේ විඥාන තෑම සත්‍යයක් තුලම එක ලෙස ක්‍රියාත්මක වෙන බව දැන් පේන්නට ඕන. මගේ කනේ සද්දේ වැදිලා සෝත විඥානයේ ඇතුණේ යම්සේද එලෙසින්ම තිරිසන් සත්‍යයේ කනේ සද්දේ වැටුණාට පසුව සෝත විඥානයක් ඇති වෙනවා. සද්දේ දැනගන්නා සිතක් කන තියෙනවනම් ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රයන්ට මේවායේ කිසිම බෙහෙදයක් නැහැ. මේ විඥාන ස්කන්ධය ඇතිවෙච්ච සිත ඇතුණු ගමම්ම ගිලිහි යනවා. මා මේ වචන පිට කරන ගමම්ම නිරුද්ධ වෙනවා. ඒව කණේ වැදිච්ච ගමම්ම දැනගන්න සිතත් එතනම කඩාගෙන හැලෙනවා. එතකොට අපි මෙන්න ඕක කරගන්න. අපේ විඥාන ස්කන්ධය තුල මෙලෙසින් අනිත්‍යයට යන බව විඥාන ස්කන්ධයේ අනිත්‍යයට යන බව අපි දකින්නට ඕන. ඒ වගේම මේ විඥාන ස්කන්ධය තුල සත්‍යෝ කියලා ගන්නට තුනවද ඉතුරු වෙන තියෙන්නේ කියන එකත් අපි දකින්නට ඕනේ. හේතුන්ට අනුකූලව මේ විඥාන ඇති වෙනවා. හේතුන් නැති වෙනකොට මේ විඥාන නැති වෙනවා. අපි සියලු සත්‍යෝ සුවපත් වේවා කියන මෛත්‍රියේ පතුරවනකොට මේ සත්‍යයන් දක්නා සද්ධාහන සිස්සුවපත් වේවා. ගඳ සුවඳ දැනෙන සිස්සුවපත් වේවා. රස දැනෙන සිස්සුවපත් වේවා කියලා අපි මේ මෛත්‍රී පතුරවන්නේ. මේ බලන්න යන්නේ සත්ත්ව පුද්ගල සංඥාව සුණු විසුණු කරන්නට, ආත්ම සංඥාව කඩා අලින්නට. මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනා අසින් දකිමින් ඒක නිසා මේවා ක්‍රියාත්මක කරන්නට ඕන. හරියට ක්‍රියාත්මක කළොත් දකින්නට පුළුවන් අප කියන්නේ කුමක්ද කියලා. එබැවින් මේ විඥාන ස්කන්ධ වශයෙන් බලපුවාම සකල ලෝකවාසී සත්‍යංගේම විඥාන ස්කන්ධේ තමාගේ සහිතවම එක සමානයි කියලා සමතත්වයට විශ්ව සමතාවයකට දැන්පත් වන්නට ඕනේ අපේ සිත. මේ විශ්ව සමතාවයේ ඉඳගෙනයි අපි මේ විඥාන ස්කන්ධයේ සුවපත් වේවා කියලා මෛත්‍රියේ පතුරවන්නේ. අපි සුවපත් වේවා කියලා සිතක් පහළ වෙනකොට ඒකත් විඥානයක් ඇති වී නැති වී යාම. සත්‍යංගේ විඥාන දෙස බලලා අපි මෛත්‍රිය පතුරවනවා නම් ඒකත් ඇතිලා නැතිලා යනවා. මෛත්‍රිය පතුරවන්නේ කවුද? මෛත්‍රියට බඳුන් වන්නේ කවුද? මොකද්ද නිරන්තරයෙන් පවතින්නේ? කුමකටද මෛත්‍රිය පැතිරෙන්නේ? එතකොට තමාගේ විඥානයත් නිරුද්ධ වුණා, අන් අයගේ විඥානත් නිරුද්ධ වෙනවා. මේ මොහොතේ තිබුණු විඥානය ඊළඟ මොහොත වෙනකොට නැහැ. කවර සත්‍යයකට මෛත්‍රී පතුරවන්නට පුළුවන්ද අපට? මේ தත්ත්වය අවබෝධ වන්නට ඕන. දැන් අපි බහින්නේ සංස්කාර ස්කන්ධයට. මේ ඉතා කෙටියෙන් දැන් පැයක් ගත වෙච්ච නිසා. තව පැයක්වත් ඇයි මේ දේශනේ නිම කරන්න? දැන් නිම කරන්නද? පස්සේ කතා කරන්න. විනාඩි 5කින් විතර තව ඉවර කරන්න. දැන් සංස්කාර ස්කන්ධයට බහින්නේ අපේ හිත තුළ කුසල ඇති වෙනවා, අකුසල ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා, දෝෂය ඇති වෙනවා, මෛත්‍රිය ඇති වෙනවා, කරුණාව ඇති වෙනවා, ප්‍රඥාව ඇති වෙනවා. හිතේ නොයෙක් සිතුවිලි ඇති වෙනවා. හිතන්න දැන් මගේ සිත තුළ ඇති වෙච්ච තරහයි, ගැහණියෙකුගේ සිත තුළ ඇති වෙච්ච තරහයි, ඒ වගේම සත්‍යයේ සිත තුළ ඇති වෙච්ච තරහයි අතර තරහ සිත් වශයෙන් බලනකොට වෙනසක් දක්නට පුළුවන්ද කියලා. මේ තරහ සිත් වගේම තමයි කුසලුත් ඒ වගේමයි අකුසල හිතා පිටි කරන දේශනීය. එම නිසා මේ සංස්කාර ස්කන්ධයෙන් නියලෝම ලෝකයේ යන්තා සත්‍යෝ සිටිනම් ඒ සංස්කාර ස්කන්ධය වශයෙන් බලනකොට සම තත්ත්වයට පත් කරගන්නට අපිට පුළුවන් වෙන්නට ඕනේ. මොකද මේ වෙනසක් අපිට දකින්න නැහැ. සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් බලනකොට අපි සියලු සත්‍ය සුවපත් වෙත්වා කියලා මෛත්‍රියේ පතුරවනකොට අනේ මේ සියලු සත්‍යයන්ගේ ශ්‍රද්ධාව සුවපත් වේවා, ප්‍රඥාව සුවපත් වේවා, වීර්යය සුවපත් වේවා, මේ සත්‍යයන්ගේ ඊර්ෂ්‍යාව සුවපත් වේවා, ක්‍රෝධය සුවපත් වේවා කියන දති හිතන්නේ. සංස්කාර ස්කන්ධයේ තියෙන ඇති වී නැති වී යන ආකාරයත් අනාත්ම ස්වરૂපයත් අපිට වැටහෙන්නට ඕන. මේ සංස්කාර ස්කන්ධයෙන් තමයි අපි මුලා වුනේ බොහෝ දුරට.
මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා ගැහැණු කියලා පිරිමි කියලා සත්‍යයන් කියලා අපි හඳුනාගත්තා. මේ සංස්කාර ස්කන්ධේනුත් ඒක සිදු වුණා. ඒකේ තියෙන ක්‍රියාවලිය නිසා මේ සංස්කාර දැන් ඇති වුණා, දැන් පැවතුණා, දැන් නැති වුණා. ඒ මොහොතේම ඇති වෙච්ච ගමන් කඩාගෙන හැලෙනවා. අපේ සියලු සත්‍යය සුවපත් වෙත්වා කියනකොට සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ සංස්කාර ස්කන්ධේ ගලා යෑම අපේ සිත් තුළින්. ඒකට මොකද වෙන්නේ? සියලු සත්‍යය සුවපත් වෙත්වා කියනකොට සංස්කාර ගොඩක් ඇති වුණා. ඊළඟ සුවපත් සත්‍යය සුවපත් වේවා කියලා හිතනකොට අර කලින් කියපු සංස්කාර ස්කන්ධය එතනම නිරුද්ධ වුණා. ඒක ගිලිහි ගියා. ශේවි ගියා. එතකොට මෛත්‍රියේ පතුරවන සත්‍යයන්ගේ සංස්කාර ස්කන්ධයත් එලසින් නැති වෙනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ මෛත්‍රිය කරන අපේ සංස්කාරත් මෙලසින් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. කුමකට මෛත්‍රිය පතුරවන්නද? කෙසේනම් මෛත්‍රිය පතුරවන්නද? මෛත්‍රිය පතුරවන්න මොකක්ද තියෙන්නේ? මේ தත්ත්වය දැන් පෙනෙන්නට ඕන. මේවා විස්තර කළ යුතු ධර්ම නමුත් කාලේ ඉතුරු කරන්නට ඕන. ඊළඟට අපි බලන්නේ වේදනා ස්කන්ධයට. ඔය හොරා ඉන්න තැනටමයි දැන් කිට්ටුවමින් මේ ලං වෙන්නේ. හොරා අල්ලන්නට යන්නේ. අපේ වේදනාව මම හිතන්නේ මට දැන් ප්‍රශ්නයක් දෙන්නකොට වේදනාවක් දෙන්නවා. ගැහැණු කෙනෙකුට ප්‍රශ්නයක් දෙන්නොත් වේදනාවක් දෙනවා. තිරිසන් සත්වයකට ලෝකයන් සත්වයට එලෙසින් මේ වේදනාව දැනෙනවා. මේ වේදනාව මට ඇති වෙන දුක් වේදනාවයි තිරිසන් සත්වයකට ඇති වෙන දුක් වේදනාවෙන් වෙනස් සත්වයකට ඇති වෙන දුක් වේදනාවයි අතර වෙනසක් තියනවාද? හිතන්න මගේ ඇඟවල කවුරු හරි අල්ලලා මිරිකනවා කියලා වේදනාව ඒ විදිහටම තවත් කෙනෙක් මිරිකනවා කියන්නේ. හැමෝගෙම වේදනාව එකසේම ඇති වී පැවති නැති වෙන ධර්ම සම තත්ත්වයටපත් කරන්න ඕනේ. හිතන්න මාතෘ මඳහත් වේදනාවක් දැන් තියෙනවා. මේ අයගේ සිත් තුළත් මඳහත් වේදනාවක් තියෙනවා. තිරිසන් සතෙකුගේ වෙනස් සත්‍යයකට මඳහත් වේදනාවක් තියෙනවා. මේ වේදනාව වශයෙන් උපේක්ෂා වේදනාව වශයෙන් සමයි. හිතන්න දැන් මට සතුටු වේදනාවක් දැනෙනවා. අපි හිතමු ඔක්කොම මේ ලෞකික ලෝකේ ඉන්න අය එකම සින්දුවක් අහන හැමෝම එකම සතුටුයි. හැමෝටම සතුටු වේදනාවක් දැනෙනවා. ගැහැණියේ පිළිමේ අය අරමිය වෙනසක් නෑ. අපේ මට පහළ වෙන සුඛ වේදනාවෙම සියලුම සත්‍යයන්ට පහළ වෙන සුඛ වේදනාවක් සමයි. තමා මෛත්‍රී ධ්‍යානයකට සම්බන්ධ නම් මේ මෛත්‍රී ධ්‍යානයේදී පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථාවල ඇති සුඛය, ප්‍රීතිය, ඒ සයාතකාගත වේදනාව ලෝකේ කවර සත්‍යයක් ඇති කරගත්තත් එලෙසින්ම සම වෙනවා. මේක ධ්‍යාන මට්ටමේ සිටින කෙනෙකු කළ යුත්තේ. අපි මේ සීල සත්‍ය සුවපත්ත්වා කියන එකෙන් අදහස් පතුරවන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ සිතේ තියෙන සුඛ වේදනාව වැඩි වේවා කියන එකටයි. එතෙන්ටයි මේ එතකොට සත්‍ය සීල සත්‍ය සුවපත්ත්වා කියලා අපි මෙතෙක් කතා කළාට මෙතෙක් සිටුවට රූපස්කන්ධයට අපි මෛත්‍රිය පැතුරුවේ නැති බව, රූපස්කන්ධය තුල සීල සත්‍යෝ කියලා ගන්නට කිසිම සත්‍යයක් නැති බව අවබෝධ වෙන්නට ඕන. එකතකින් සංඥාව සංඛාර විඥාන කියන නාමස්කන්ධ ත්‍රයටම අපි මෛත්‍රිය පැතුරුවට ඒ කිසිම තැනක මෛත්‍රිය පතුරවන්නට බෑ. ඒ කිසිම ස්කන්ධයක සත්‍යයක් නැති බවක් තවත් අතකින් දකින්නට ඕන. අපි මේ දුකින් මිදෙත්වා සුවපත්ත්වා ආදී වශයෙන් මෛත්‍රී සිත් පතුරවනකොට අපේ අරමුණට ගැනෙන්නේ වේදනා ස්කන්ධයේ සත්‍යයන්ගේ මේ වේදනා ස්කන්ධය මුළු ලෝකයේම සියලුම සත්‍යයන්ගේ වේදනාව වශයෙන් සමතත්වෙන් දකින්නට ඕනේ. විශ්ව සමතාවයක් දැන් විද්‍යමාන වන්නට ඕනේ සිත තුළ. මෙන්න මේ වේදනාව අපි සියලු සත්‍යව සුවපත්ත්වා කියනකොට සුඛ වේදනාවක් දැන් ඇති උනායි කියලා හිතන්න. ඒ සිත නැති වී ගිය ගමන් අර වේදනාවත් එතනම කඩාගෙන හැලෙනවා. සිත සමග ඇති වෙන වේදනාව සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ විය යුතුයමයි. එකට ඇති වෙච්ච ධර්ම එකටම නැති වෙනවා. මගේ වේදනාව නිරුද්ධ වෙනවා වගේම තමයි නැති වී යනවා වගේ තමයි ලෝකයේ සියලුම සත්‍යංගේ වේදනාවත් නැතිවීම. අපි කොතෙක් මේ වේදනාව සත්‍යයක් කියලා හිතුවත් මේ විශ්වයේ තියෙන සියලුම සත්‍යංගේ නාමස්කන්ධය හෝ රූපස්කන්ධය තුල කිසිම සත්‍යයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මේ වේදනාස්කන්ධයේ සත්‍යයක් දක්නට ලැබෙනවාද? වේදනාව කියන්නේ මොකද්ද? හිතට දැනෙන යම්කිසි විඳීමක්. ඒ විඳීම
හේතුන් නිසා හටගන්නවා. අපේ කැමැත්තට අනුකූලව නෙවෙයි. හේතුන් නිරුද්ධ වෙනකොට වේදනාව කඩාගෙන හැලෙනවා, නිරුද්ධ වෙනවා. තමාගේ තිසේ බාහිරයේ ලෝකයේ තිසේ. එතකොට මේ වේදනාව සත්‍ය කියලා ගන්නට ඇති දෙයක්ද? එහෙම නැත්නම් හේතුන්ගෙන් ඇතිවි හේතුන් නිසාම නැති වී යන නාම මාත්‍රයක් පමණක්ද? දැන් කල්පනා කරන්න මේ ආයත වේදනාවක් ඇති වුණා, සුඛ වේදනාව. මේක තමයි මගේ ආත්මය. මේක තමයි සත්‍යය, මේක තමයි පුද්ගලයා කියලා. තව විනාඩි දෙකකින් උන් ওই වේදනාව කඩාගෙන නිරුද්ධ වී යනවා. එතකොට කලින් තිබුණු වේදනාව තමානම් තමාගේ ආත්මේ නම් සත්‍යයක් නම් ගැහණියෙක් නම් මිනිහෙක් නම් පුද්ගලයෙක් නම් ඒ වේදනාව මෙලෙසින් නිරුද්ධ වී යනකොටම අර සත්‍යයට මොකද වෙන්නේ? ස්ත්‍රියට පුද්ගලයාට පුරුෂයාට මොකද වෙන්නේ? මොකද වේදනාව සත්‍යයක් නම් ආත්මයක් නම් වේදනාව නැති වෙනකොටම ඒ සත්‍යයත් ඒ ආත්මයත් නැතිවන්නට ඕනේ. කීප එක තේරෙනවද මන් දන්නේ. වේදනාව දැන් ආත්මය කියලා හිතන්න, සත්‍යය කියලා හිතන්න. මේ වේදනාවටයි මෛත්‍රී පතුරවන්නේ සියලු සත්‍යය කියලා. මේ වේදනාව තමයි ආත්මය. මේ වේදනාව ආත්මය නම් වේදනාව නැති වෙනකොට ආත්මයක් නැති වී යන්නට. තවත් තේරෙන්නේ නැත්නම් හිතන්න වේදනාව විතරයි තියෙන්නේ කියලා දැන්. රූපස්කන්ධයත් අයින් කරන්න, සංඥාව සංස්කාරයත් විඥානත් කියන අනිත් නාමස්කන්ධ ත්‍රයමත් අයින් කරන්න. දැන් තියෙන්නේ බුදු වේදනාස්කන්ධය පමණයි. මේක බොහෝ දුරට කරන්න පුළුවන් ධ්‍යාන සිත් කියන කෙනෙකුට නම්. දැන් මේ වේදනාව තමයි ආත්මය, වේදනාව තමයි සත්‍ය, වේදනාව තමයි මම. වෙන මොකක්වත් ධර්ම ලෝකේ නැහැ. දැන් මේ වේදනාව නැති වී යනකොට මගේ ආත්මයත් මගේ බවත් පුද්ගල ස්වરૂපයත් සංඥාවත් ගිලිහි යන්නට ඕන. මෙන්න මේ தත්ත්වය මුළු විශ්වය පුරාම තියෙන සත්‍යයන්ගේ වේදනාව කෙරෙහි පතුරවලා වේදනාවේ අනිත්‍යයෙන් වේදනා නිරෝධය දකින්නකොට අපි සර්ව සම්පූර්ණ ශූන්‍යත්වයක් අත්දකින්න ආයේ වෙලාවේ. මෙන්න මේ ශූන්‍යත්වය තුල සත්‍යෙක් දක්නට නැහැ, ගැහණියෙක් මිනිහෙක් දක්නට නැහැ, මෛත්‍රී කරන කෙනෙක් නැහැ, මෛත්‍රියට ලක්වන කෙනෙක් නැහැ. මෙන්න මේ ශූන්‍යත්වයටපත් වුණාට පසුව එයින් එහාට ඒ ශූන්‍යතාවේ ඉක්මවා ලැබෙන නිර්වාණය සාක්ෂාත් කරන්නට අප අර ඊයේ කටයුතු කී පරිදි කටයුතු කරන්නට ඕන. දැන් අද ඒවා විස්තර කරන්නට යන්නේ නැහැ. මේ අයට මේ ධර්මයේ තේරුණාද මා දන්නේ නැහැ. උසස් මාර්ගඵල ප්‍රතිලාභ කරන අය විසින් විශේෂයෙන්ම කාමරාග පටිඝානසේ නැති කිරීමට උත්සාහ කරන අය විසින් මෛත්‍රී පූර්ව පුත්‍ති වශයෙන් මෛත්‍රී භාවනාව කරන විට මේ සත්පුද්ගල සංඥාව ගිලිහි යන ආකාරයෙන් මෛත්‍රිය පතුරවන්නට ඕන. අද දවසේ අය ඒ විදිහට කටයුතු කරන්න. හොඳයි. මේ දේශනාවක් මෙතනින් නිම කරන්න. අර මා කලින් කියවාසේ මෙත්තා ජේතෝ විමුක්තියෙන් අපට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් බුදු වදනට අනුකූලව ධ්‍යානසිතක් ඇතුවත් පුළුවන් නැතුවත් පුළුවන් මා මේ විදිහට කියපු විදිහට කටයුතු කළා නම් මා ඒක නිසා මේ පින්වත් අයට ආශිර්වාද කරනවා ආශිර්වාදනය කරනවා මෛත්‍රී භාවනාවෙන් හෝ කවර භාවනාවකින් හෝ මේ සතිය තුළදී මේ භූමිය තුළදී මේ අයට නිර්වාණය සාක්ෂාත් කරගන්නට ශාසනාව ශක්තිය උදා වේවා කියලා. හොඳයි දේශනාව මෙතනින් නිම කරන්න.